නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තෙරුවන් සරණයි. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වතුනි, නුවණැති පින්වතුන් සසරින් ඈතර වන්නට තමන්ගේ චිත්ත සන්තතිය කුසලයට හුරු පුරුදු කරගෙන කුසලයේ වැඩි යුතුයමයි. අකුසලය දුරු කළ යුතුයමයි. පින්වතුනි, ඒ කටයුත්ත සිදු කරන්න පුළුවන් වෙන්නේ භාවනා ධර්මයන් වැඩිමින්. භාවනා ගැන සඳහන් වෙන්නේ භාවීති කුසලේ ධම්මේ ආසීවති වඩ්ඩීති ඒතායාති භාවනා කියලා. කුසල ධර්මයන් වැඩිම තමයි භාවනාව කියලා කියන්නේ. එතනදී පින්වන්ත ඔය ඇත්තන්ට කුසල ධර්ම කියන්නේ මොනවද? අකුසල ධර්ම කියන්නේ මොනවද කියලා ඉතා හොඳ නිරවුල් නිවැරදි වැටහීමක් ඕන වෙනවා. සම්පූර්ණයෙන්ම භාවනා මාර්ගයම සම්පූර්ණ කරගන්නට සසරින් ඈතර වන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරමින් පින්වතුනි ඔය ඇත්තන්ට මඟපල් ලබා සසරින් ඈතර වන්නට පරතෝ ഘോഷය උවමනා වෙනවා. සම්මා දිට්ඨිය නැතුව මිච්ඡා දිට්ඨියක් ඇතිව සසරින් ඈතර වන්නට පුළුවන් කමක් නැහැ. පින්වත්නි, සම්මා දිට්ඨිය ඇතිවන්නට පරතෝ ഘോഷයත් යෝනිසෝ මනසිකාරයත් දෙක ඕන. භාවනා වඩන සත්පුරුෂ නුවණැති පින්වතුන් පළමුවෙන්ම කරගන්න ඕන කරුණු වගයක් තියෙනවා. එතනදී ඒ ඇත්තන්ට පරතෝ ഘോഷයේ තිබීම ගොඩක් වැදගත්. පරතෝ ഘോഷය කියන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සී සද්ධර්මය පින්වතුනි දැන ඉගෙන ගැනීමයි, ඇහුම්කන් දීමටයි. බුදු පියාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා ස්කන්ධ ගැන, ධාතු ආයතන, ඉන්ද්‍රියාදී ගැන, පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන දේශනා කළොත් ඇරෙන්න ලෝවැසියාට චතුරාර්ය සත්‍ය ධර්මයේ දැනගන්න ක්‍රමයක් නැහැ. බුදු පියාණන් වහන්සේ දේශනා කළ මාර්ගය අනුවම කටයුතු කරලා කෙනෙක් මඟඵල ලැබුවත් බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ඒක මාර්ගයේ පෙන්වන්නට ඒ ඇත්තන්ට ස්වයංභූ ඥානයක් පහළ වෙන්නේ නැහැ. තමන් වහන්සේලා විසින්ම කිසිම කෙනෙක්ගේ පිහිටක් පිළිසරණක් නැතිව ධර්මය අවබෝධ කරගන්නේ ලෝතර භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ. භාවනා වඩන නුවණැත්තෝ ඒ නිසාම බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොනවද කියලා සී සද්ධර්මයේ ගැන දැන ඉගෙන ගන්නට ඕනේ. ඇහුම්කන් දෙන්නට ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළ විදිහටම ධර්මයේ දැනගන්නට පින්වතුනි අපිට තියෙන මාර්ගය තමයි අද ත්‍රිපිටක, අටුවා, ටීකා, විසුද්ධි මාර්ග ආදී ඒ වටිනා මහණීය ධර්ම ග්‍රන්ථ. භාවනා පිළිබඳව අපි සිදු කරන තුන්වැනි වැඩසටහනයි මේ. පළවෙනි වැඩසටහනේදී ඔය ඇත්තන්ට පූර්ව කෘත්‍යයන් ගැන කියලා දුන්නා. දෙවෙනි වැඩසටහනේදී විදර්ශනා භාවනාව ආරම්භ කරන්නට යොමු වන භාවනා වාක්‍යයන් ගැන කියලා දුන්නා. පින්වත්නි, මේ තුන්වෙනි වැඩසටහනේදී අපි ඔබට කෙටියෙන් භාවනා මාර්ගය ගැන හැඳින්වීමක් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, ඒ හැඳින්වීමේදී ඔය ඇත්තන්ට
බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැන යම් වැටහීමක් ඇති කරවන්නට ඕනේ. සූත්‍ර දේශනා කියන්නේ සම්මුති දේශනා. වහා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් උග්ගටිතඤ්ඤ පුද්ගලයන්ගේ හැටියටත් විස්තර වශයෙන් ධර්ම දේශනා කළාම ධර්මාවබෝධය ලබන විපචිතඤ්ඤ පුද්ගලයන්ගේ හැටියටත් භාවනා වැඩිම ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම සාකච්ඡා කිරීම ආදී බොහෝ ක්‍රියාකාරකම් සිදු කරලා මගඵල උපදවා ගන්න පුළුවන් ඊය පුද්ගලයන්ගේ හැටියටත් භාවනා කිරීම ධර්ම සාකච්ඡා කිරීම කර්ණ මුත්‍රාන් ඇසුරු කිරීම ආදී කවුණු කොපමණ කළත් මෙලොවදී මගඵල ලබන්න බැරි ඉක්මන් භවයකදී මේ කළ කරුණු වල උපකාරයේ ඇතිව මගඵල ලබන්න පුළුවන් පදපරම පුද්ගලයන්ගේ හැටියටත් කළ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුළත් සාමාන්‍ය දේශනාව තමයි සූත්‍ර දේශනා තුළ තියෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනා සාමාන්‍ය දේශනා සාමුක්ඛංශික දේශනා කියලා දෙආකාරයක් වෙනවා. එතෙන්දී සාමුක්ඛංශික දේශනාවේදී අනුපිබ්බී කතාවත් එක්ක බුදු පියාණන් වහන්සේ එතන ඉන්න භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලාගේ උපාසක උපාසිකාවන්ගේ ඉන්ද්‍රියයන් බලලා තමයි පින්වත්නි ධර්ම දේශනාව පවත්වන දේශනාව සාහනය වෙනකොට ඒ පින්වතුන් මගපල් ලබා පින්වත්නි උත්තම ලෝකෝත්තර භූමියටපත් වෙනවා. ශාන්තිනායකයන්න් වහන්සේ දේශනා කළ ඒ සූත්‍ර දේශනා ඒ වගේම හික්මීම උදෙසා දේශනා කළ විනය දේශනා පරමාර්ථ ධර්මයන් ඇතුළත් අභිධර්ම දේශනා ඒ වගේම ඒ ත්‍රිපිටකයේම මනවින් විස්තර කරලා තියෙන අටුවා ඒ වගේම පින්වතුනි මහානීය ධර්ම ග්‍රන්ථයක් වන විශේෂයෙන්ම ත්‍රිපිටකයේ මාලලා අංග සම්පූර්ණ විස්තරයක් ඇතුළත් වන භාවනා මාර්ගය ආදී සියල්ල විස්තර වන ඒ මහානීය ධර්ම ග්‍රන්ථය වන විසුද්ධි මාර්ගයත් ඒ වගේම තව ඒ කර්මස්ථාන සංගාය මහා සතිපට්ඨාන භාවනා ක්‍රමය ආදී ඒ භාවනා මාර්ගයනොත් ලංකාවේ වගේම බුරුමයේ ආදී රටවල් වල පවතින භාවනා ක්‍රම ගැනත් පින්වත්නි අධ්‍යයනය කළ යම් වැටහීමක් තියෙන්නට ඕන භාවනා වැඩි දියුණු කරගන්නට යෝගාවචරයේ ගිහි පින්වතුන්ට නවක පැවිදි උත්තමයන් වහන්සේලාට පින්වතුනි මේ පැවිදි ස්වාමීන් වහන්සේලාට එක් විටම මේ සූත්‍ර විනය අභිධර්ම ආදී සියල්ල ඉගෙන ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් භාවනා වඩනාකාරී Taman දැනීගෙන ගන්න ආචාර්යපාදයන් වහන්සේලා ඒ ගුරු පින්වත්නි මේ ත්‍රිපිටකයම අටුවා ටීකා විසුද්ධි මාර්ග සතිපට්ඨාන භාවනා ක්‍රමය ලංකා බුරුමාත රටවල භාවනා ක්‍රම ආදී භාවනා මාර්ගය ගැන හසල වැටහීමක් ඇතිව අධ්‍යක්ීම් බහුලව ඒ වගේම ත්‍රිපිටකයේ ඇසුරුනිසුරු කරමින් බුදු පියාණන් වහන්සේ දේශනා කළ මාර්ගයම විවෘත කරලා ශිෂ්‍ය පිරිසට උගන්වන්නට ඕනේ මඟ පෙන්වන්නට ඕනේ. එතකොට ගමනේ කිසිදු වැරදීමක් වෙන්නේ නැතුව ඔය පින්වතුන්ට මේ වටිනා ලබා ඇති අෂ්ට දුෂ්ටක්ෂණයන්ගේ මිදුණු මේ සන සම්පත්තියෙන් උපරිම ප්‍රතිඵල ලැබමින් මගපල් ලබා සසරින් එතර වෙන්න පුළුවන්කම ලැබෙනවා. පරතෝഘോഷේ අවශ්‍යයි. පරතෝഘോഷේ කියන බුදු පියාණන් වහන්සේ දේශනා කළ පරියාප්ත ධර්මයේ නම් ත්‍රිපිටක බුද්ධ වචනේ නිරවුල්ව වටහාගෙන දැනීගෙන ගන්න පින්වතුනි පුළුවන්කම ලැබෙනවා පිළිපදින්න. ඒ ඇත්ත බුදු පියාණන් වහන්සේ නමකට පමණක් දේශනා කරන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ නමට පමණක් ගොදුරු වන සම්බුදු මෑණියන් වහන්සේ විසින් පමණක් අවබෝධ කරගෙන
ලෝවැසියන්ට විවර කරලා තියෙන ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයටම පින්වත්නි දැන ඉගෙන ගත්තාම ඒ ඇත්තන්ට ඊසී සද්ධර්මයේ පිළිපදින්න පුළුවන්කම ලැබෙනවා. ඒ ප්‍රතිපatti ශාසනය පරියාප්ති ශාසනය නිසා ලැබෙන්නේ. මගපලලාභීන් බිහිවන ධර්මාභෝධය ලැබූ ප්‍රතිවේද ශාසනය ඉතින්දි බිහි වෙන්නේ. පින්වතුනි ධර්මයේ දැනගත උදවිය නිරන්තරයෙන්ම යෝනිසෝ මනසිකාරයේ ඉන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ උපාය මනසිකාරයට හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය වුණු ත්‍රිලක්ෂණයෙන් යුක්ත මේ ධර්මතා සංයෝගයන්ගේ උප්පත්තියත් ඒ වගේම විනාශයත් නැවත හටගන්න නැවත නැතිව යන පින්වත්නි මේ ස්වභාවයේ නුවණින් විමසා බලමින් ධර්මතා විදිහටම දකින්න පුළුවන්කම ඇති කර ගන්න ඕනේ. පරතෝ ගෝසයයි යෝනිසෝ මනසිකාරයයි තිබුණොත් තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්මට චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන නිවැරදි දැක්මක් ඕන වෙනවා. ඒ වගේම පින්වත්නි ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මතා ගැන වගේම සමත භාවනා ක්‍රමයේ ගැන විදර්ශනා භාවනා ක්‍රමයේ ගැන නිවැරදි දැක්මක් ඕන වෙනවා. මාර්ගඵලයන් ගැන ඒ වගේම කම්මස්සකතා සම්මාදිට්ඨිය කර්මඵල විපාක දීමේ ස්වභාවය ගැන මේ ආදී විදිහට නිවැරදි දැක්මක් ඇති උදවියක సంతානවල සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීවයාම සති සමාධි කියන පින්වත්නි මාර්ගාංග 8ම යෙදෙන්නට ඕනේ. ඒ මාර්ගයේ සම්පූර්ණ වෙන්නට පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිපදින්නට යෝනිසෝ මනසිකාරය ඕන. යෝනිසෝ මනසිකාරයේ පවත්වන්නට පැවැත්විය යුතු තැන කොහොමද කියලා දැනගන්නට පරතෝ ගෝසය ඕන වෙනවා. පින්වත්නි සම්බුදු මේනියන් වහන්සේ දේශනා කරපු සී සද්ධර්මයේ ඒ ආකාරයේ මේ විදිහට දැනගෙන මම පිළිපදින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා ඔබ තේරුම් ගත්තාම තේරුම් ගත්ත ඔය ඇත්තෝ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයෝ පියවරෙන් පියවර පින්වත්නි අනුගමනය වෙමින් ඉදිරියට කටයුතු වෙද්දී පින්වන්ත ඔබ අකුසල් නැති කරමින් කුසල් උපදවා ගන්න කටයුත්ත වේගවත් කරමින් ඉදිරියට යන්නට ඕනේ. එතනදී පින්වතුනි භාවනා මාර්ගය ගැනත් හොඳ වැටහීමක් ඕන. විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ ඒ උග්ගටිතාඤ්ඤ විපරිතාඤ්ඤ නෙය්‍ය පදපරම උත්තමයන්ගේ ස්වභාවය අනුව බුදු පියාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනා 18000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. එයින් ඔය ඇත්තන්ට හම්බ වෙනවා භාවනා මාර්ගයන් ගැන දේශනා කරපු සූත්‍ර දේශනා රාශියක්. ඒ අතර මහා සතිපට්ඨාන සූත්‍රය කියන උතුම් සූත්‍ර රත්නේ, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ආදී මහණීය අනර්ග සූත්‍ර දේශනා අති විශාල ප්‍රමාණයක් පින්වත්නි ඔය ඇත්තන්ට මුණ ගැහෙනවා. ඒ අතේදී සිත දියුණු කරගෙන විදර්ශනාවට එන ආකාරයේ දේශනා කළ භාවනා ක්‍රම ඇතුළත් සූත්‍ර දේශනා රාශියක් හම්බ වෙනවා. කෙලින්ම සුස්ක විදර්ශනා යානිකයෙක්ට මඟ පෙන්වන සූත්‍ර දේශනා රාශියක් හම්බ වෙනවා. පටිච්ච සමුප්පාදය උනත් අවිද්‍යාවෙන් පටන් අරන් කළ දේශනා රාශියක් තියෙනවා. තණ්හාවෙන් පටන් අරන් කළ දේශනා රාශියක් තියෙනවා. මේ පුද්ගල පීති අනුව කාන්තිමත් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පින්වත්නි ඒ විවිධාකාරයෙන් කළ දේශනා සම්බුද්ධත්වයට පත් වෙලා මංගල ධර්ම දේශනා විදිහට දේශනා කළ ධම්සප්පවතුන් සූත්‍රයත් ඒ වගේම ඉන්පසුව දින කිහිපයකට පසුව පස්සක තවුසන් රහත් වෙන්නට බලපෑ සූත්‍ර දේශනාවන් ඉන්පසුව විටින් විට දේශනා කළ සූත්‍ර දේශනාත් පින්වත්නි ඒ සියලු කරුණු අතරේ මහා සතිපට්ඨාන සූත්‍රයත් ඔබට හම්බ වෙනවා. සතිපට්ඨාන කියනකොට සතිය කියන්නේ සිහියට, ප ဋ ාණ කියන්නේ පිහිටුවීමට. ඒතකොට සිහිය පිහිටුවිය යුතු ආකාරය ගැන බුදු පියාණන් වහන්සේ කම්මාස ධම්ම නියම්ගමේදී කුරුරට කම්මාස ධම්ම නියම්ගමේදී දේශනා කළා.
පින්වත්නි කම්මාස ධම්ම නියම්ගමේ හිටිය බොහොම නුවණැති පිරිසක්. බොහොම නැනවත් පිරිසක්. ඒ නියම්ගමේ හිටිය වැඩිහිටියෝ ළමයි හැමෝම යම්කිසි සතිපට්ඨානයක තමයි හිටියේ. කවුරු හරි කාන්තාවක් පිරිමියෙක් සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්නේ නැත්නම් අනිත් ඇත්තෝ අහනවා අම්මේ නංගියේ මාමේ අද කිනම් සිහිය පිහිටුවීමකද ඉන්නේ කියලා. අද කරගන්න බැරි වුණොත් කිව්වොත් මේ මනුස්ස ජීවිතයයි මේ අපතේ යවන්නේ. ඒ විදිහ නිඳා කරමින් දුස් කියමින් අනිත් උදවිය මේ අය උනන්දු කරනවා. බුදු පියාණන් වහන්සේ කම්මාස ධම්ම නියම්ගමේදී පින්වත්නි 21 කමඨහනක් ඇතුළත් ප්‍රභේද 44කින් යුක්ත මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා. එතෙන්දි කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා සම්මා සම්බුදු මෑණියන් වහන්සේ සතර සතිපට්ඨානෙ දේශනා කළා. කායානුපස්සනාවේ ප්‍රභේද 14ක්. ඒ වගේම වේදනානුපස්සනාව ප්‍රභේද 9ක්. චිත්තානුපස්සනාවේ ප්‍රභේද 16ක්. ඒ වගේම ධම්මානුපස්සනාවේ ප්‍රභේද 5ක් පින්වත්නි ඔය ඇත්තන්ට හම්බ වෙනවා. ඔක්කොම ප්‍රභේද 44ක්. ඒ සතිපට්ඨාන මාර්ගයේම අනුගමනය කරන්නට ඕන. එතෙන්දි ධ්‍යාන උපදවා ගන්න ආකාරයේ කායානුපස්සනාව බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ධ්‍යාන උපදවාගෙන ධ්‍යානලාභියාගේ විදර්ශනා ක්‍රමයට, වේදනා චිත්ත ධම්ම කියන අනුපස්සනා විදර්ශනා යානිකයාගේ ක්‍රමයට. පින්වත්නි, ඒ ගැන ඊතා නිරවුල් මනා වැටහීමකුත් ඔය ඇත්තන්ට තිබීම මහෝපකාරී වෙනවා. ඒ වගේම සත්පුරුෂ පින්වතුනි, ඔය පින්වතුන්ට සමත භාවනා ක්‍රමය කියන්නේ මොකද්ද? විදර්ශනා භාවනා ක්‍රමය කියන්නේ මොකද්ද කියලා නිරවුල් වැටහීමක් ඕන. දැන් කවුරු දන්නේ නැතිකම හින්දා සමහරුන් විවිධාකාර දොස් කියනවා, විවිධාකාර අපහාස කරනවා. සමත භාවනා ක්‍රමයන් ගැන එහෙම විවේචන ඇති කරගන්නේ මේ ගැන දන්නේ නැති හින්දා. ඔය ඇත්තන්ට හොඳ කල්යාණ මිත්‍ර සේවනයක් නැතුව ඔබ භාවනා මාර්ගයේ යෙදෙනකොට සිත දියුණු කිරීමේ සමත භාවනා ගැන කවුරු හරි කෙනෙක් ගරහමින් කතා කළොත් එහෙම දැනුම නැති හින්දා ඔය ඇත්තන්ට ඒ ගැන කුකුසස්සකයක් ඇති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔබට සිත දියුණු කරගෙන විදර්ශනා වටන භාවනා ක්‍රමය ගැන ඇතිවන සැක සංකා ආදී කවුන හින්දා ඒ මාර්ගයේ පිළිපදින්න බැරුව යන ඔබ නමග යන හින්දා. ඒ නිසා සිත දියුණු කරන භාවනා ක්‍රමය ගැන හරියට දැනගන්න ඕනේ. නුවණ දියුණු කරන භාවනා ක්‍රමයේ විදර්ශනා භාවනා ක්‍රමයේ මේ ප්‍රඥා භාවනා ක්‍රමය ගැන හරියට දැනගන්නට ඕනේ. පින්වත්නි, භාවනා ක්‍රම දෙකම වඩන්න කලින් පූර්ව කෘත්‍යංගෙන් ජීවිතය හොඳට හැඩගස්වා ගන්නට ඕනේ. විශේෂයෙන්ම ගිහි ජීවිත ගත කරන පින්වතුන් නම් මව්පිය උපස්ථාන, අඹසම යුතුයකම්, දූ දරුවන්ගේ කටයුතු රැකී ආරක්ෂාදිය කරන ගමන්ම කොහොමද භාවනා ධර්මයන් වඩන්නේ කියලා. කොහොමද රැකී ආරක්ෂාදී කටයුතු කරන අතරේදීම ගිහි ජීවිතයේ කටයුතු කරන අතරේදීම ධර්ම මාර්ගයේ යෙදෙමින් පින්වතුනි සසරින් එතර වෙන්නේ කියන කාරණාව දැනගන්නට ඕනේ. එහෙම දැනගන්නකොට ගිහි පින්වතුන් පැවිදි පින්වතුන් වහන්සේලාත් ආචාර්ය උපාධ්‍යාය යුතුයකම්, ශිෂ්‍යයින්ට කෙරෙන්න ඕන යුතුයකම්, ඒ වගේම සබ්‍රහ්මචාරීන් උදෙසා කෙරෙන්න ඕන කටයුතු ආදී පැවිදි ජීවිතයට ඇතුළත් ඒ කවුණු කාරණා මනවින් කරමින් විනයානුකූලව කටයුතු කරමින් කොහොමද භාවනා මාර්ගය ඉදිරියට යන්නේ කියලා දැනගන්නට ඕනේ. ඒ වගේම පූර්ව කෘත්‍යයන් වලදී තුනුරුවන් වන්දනා කරමින් උදී හවස හැඩ ගස්වා ගන්නට ඕනේ ති හේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පයුක්ත සිත් ඇතිවන විදිහටම. චිත්තසංතතිය හුරු වෙලා තියෙන කාමාසව, භවසව, ditthාසව, අවිජ්ජාසව ආදී ඒ ආසව ධර්මාදිය ඇතිව තියෙන තත්ත්වේ මර්ධනය වන විදිහේ හොඳ පුහුණු ක්‍රියාකාරකමක් ඕන. උදේට හවසට වන්දනාමාන කරන්නම ඕන. ඒ වගේම තමයි ඔය දෙවියන්ටත් ආරාධනා කරනවා, ඥාතීන්ට පින් දෙනවා, පරදත් උපජීවී දීර්ඝ සසරට සම්බන්ධ ඥාතීන් ඔබ වටා ගැවසෙනවා නම් පින් අනුමෝදන් වෙනවා, දෙවියන්ට පින් දෙනවා,
ඔබේ භාවනා මාර්ග ගමනේදී ඔබේ ජීවිත ආරක්ෂා කරමින් දෙවියන්ගෙන් රැකවරණයක් ලැබේවි. ඒ වගේම ඔයත් අදිස්ථාන කරගන්නවා. ඒ වගේම බුද්ධානුස්සති මෛත්‍රී අසෝමාන වගේ භාවනා ක්‍රම වඩමින් ප්‍රධාන භාවනාවකින් ඉදිරියට යන්න කලින් හොඳ සූදානමක් ඇතුව චිත්තසංතතිය කුසලයට හුරු පුරුදු කරගන්නවා. පින්වත්නි, අත්තිසුඛේ භෝගසුඛේ අන්නසුඛේ අනවජ්‍ය සුඛයන් ඇති වනන සූත්‍රයේ සඳහන් වන විදිහට ගිහි ජීවිතයේ සම්බරව පවත්වාගෙන යනවා. ඒකේන භෝගේ බුඤ්ජේය දිහි කම්මං පයෝචී ආදී විදිහට සිංහාලෝ ආදී සූත්‍රයේ සඳහන් වන විදිහට ගිහි ජීවිත හොඳට සම්බර කරගන්නවා. පැවිදි ජීවිත පැවිදි පින්වතුන් වහන්සේලා හොඳට සම්බර කරගන්නවා. ඇවැද්දසමින් පිරිසුදු වෙමින් සාමණේර ස්වාමීන් වහන්සේලා සිල් කැඩනොත් සිල් අලුත් කර ගැනීම ආදී කරුණු වලින් පින්වත්නි කුසලයේ තුල හොඳට පිහිටමින් කාය කර්ම වචී කර්මයෝ ditta ධම්ම වේදනීය වශයෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන ආකාරයට පවත්වාගෙන යනවා. පින්වත්නි කොයි වෙලාවකවත් අකුසල් අත්හරිනවා මිසක් කුසල් අත්හරින්න පුරුදු වෙන්නේ නැහැ. මාර්ගඵල අත්හරින්න පුරුදු වෙන්නේ නැහැ. ධාන ඒ වගේම කුසලයෝ මාර්ගඵලයන් අත්හරින්න නැතුව පින්වත්නි අකුසල් අත්හරින්නට කටයුතු කර ගන්නවා. එතකොට ඒ ඇතු චිත්තසංතතිය තුල කුසල් හටගෙන නැත්නම් ඇති වෙලා නැත්නම් ඒ කුසල් හට ගන්නවා උපදවා ගන්නවා. කුසල් ඇති වෙලා තියෙනවා නම් ඒවා වැඩි දියුණු කර ගන්නවා. එකදු කුසලයකින්වත් මිදෙන්නට චිත්තසංතතිය ඉඩ දෙන්නේ නැතුව ඔය ඇතු අකුසල් අත්හරිමින් කුසල් උපදවා ගනිමින් කටයුතු කරන්නට ඕනේ. පූර්ව කෘත්‍යයන්ගෙන් මනමින් ජීවිතයේ හැඩගස්වාගෙන උදේ හවසේ පූර්ව කෘත්‍යයන්ට අතුලත් අංග සියල්ල සම්පූර්ණ කරගෙන භාවනාවන්ට හොඳට හුරු පුරුදු වුණු කුසලයන්ගෙන් පිරුණු సంతානයක් ඇතිව බොච්චංග ධර්මාදිය මතුවන බෝධිපාශික ධර්මාදිය පියවරෙන් පියවර පින්වත්නි ගොඩනැගෙන චිත්තසංතතියක් ඇතිව කටයුතු කරන්නට පටන් ගන්න පින්වතුන් සමථ විදර්ශනා භාවනාවන්ට යොමු වෙන්න ඕනේ. එතෙන්දී ආචාර්යයන් වහන්සේලා ඇසුරු කළ යුතුමයි. කලින් කිව්ව ස්ථාන ඇසුරු කළ උත්තමයෝ. පින්වත්නි විශේෂයෙන් කරුණක් හිතේ තියාගන්න ඕනේ. මගඵල ලැබුවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක බුද්ධ වචන ආදී කරුණු බැහැර කරමින් කවුරු හරි මගඵල ලැබූ කෙනෙක්ගෙන් තමයි ධර්ම අවබෝධය ලබන්න ඕන කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කර මාර්ගයේ ප්‍රතික්ෂේප කරන කෙනෙක් මුණ ගැහුනොත් ඔබ හුව ප්‍රතික්ෂේප කළ උන්ගෙන් අහිං වෙන්න ඕන. මොකද බුදු පියාණන් වහන්සේ හා සමාන වෙන්න කිසිම කෙනෙක්ට පුළුවන් කමක් නැහැ. පින්වත්නි, ඤෙය්‍ය පුද්ගලයෙක්ගේ මගපල් ලැබීම වෙන්නේ කොහොමද? පදපරම පුද්ගලයෙක් මෙලොවදී බැරි වුණත් ඉක්මන් භවයක මගපල ලැබීම වෙන්නේ කොහොමද? විපචිතඤ්ඤ පුද්ගලයන්ගේ දීර්ඝ සූත ධර්ම දේශනාවසානයේ මගපල් ලැබීම වෙන්නේ කොහොමද? උග්ගටි තඤ්ඤ පුද්ගලයෙක් කොහොමද උග්ගටි තඤ්ඤ තත්ත්වයටපත් උනේ ආදී විදිහේ ඔබට හොඳ ධර්ම සාකච්ඡාදී පවත්වමින් ඇති කරගත්ත පින්වත්නි වැටහීමක් තියෙනකොට මේ ගමන වඩන්න හරිම පහසුයි. හරිම ලේසියි. පින්වතුනි, සමත භාවනා පිළිබඳව ඔබ මේ කියන ප්‍රධාන ස්ථාන ගැන යම් වැටහීමක් තියාගන්නට ඕනේ. අපි මාතෘකා වලින් විතරක් දැන් කීපේ මතක් කරන්නම්. පසු ඒවා විස්තර කළ යුතු හින්දා අපි සමත භාවනා කමඨහන් මේ වැඩසටහන් මාලාවේදී වෙනම කියලා දෙනවා. කමඨහන් වාක්‍ය වෙනමත්. විදර්ශනා භාවනා වාක්‍ය වෙනමත් කියලා දෙනවා. ඒ ක්‍රම දෙකම හිම වාක්‍ය වෙනම දෙනකොට ඒ භාවනා ක්‍රම දෙකම ගැන හැඳින්වීම මේ විදිහට පින්වත්නි වෙනම කියලා දෙනවා. ක්‍රම තුනකට තමයි අපි මේ කමඨහන් ක්‍රම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, සමත භාවනා ගැන මෙන්න මේ තැන් ප්‍රධාන මාතෘකා කීපයක් කියන්න. ඒ තැන් ගැන ඔබට වැටහීමක් තිබීම පහසුයි. සමත භාවනා කියන්නේ මොකද්ද? සමත භාවනා කමඨහන් කීයක් තියෙනවද? භාවනා කමඨහන් 40ක් ඔබට හම්බ වෙයි. ඒ වගේම චරිත කීයක් තියෙනවද? රාග චෛත, දෝෂ චෛත, මෝහ චෛත, සද්ධා චෛත, බුද්ධි චෛත, විතරක චෛත ඔය ඇත්තන්ට හම්බ වෙයි. ඒ වගේම සමාධිය කියන්නේ මොකද්ද?
සමාධිය ගැන ඇතිවන වැරදි වැටහීම ඇති වෙන්නේ සමාධිය ගැන දන්නේ නැති හින්දා. සමාධියේ ස්වභාවය මෙහිමයි කියලා ඊතා ලපටි අවස්ථාවේ තියෙන ඒකාග්‍රතාවයේ ඉඳලා ඊතා ඉහළම දියුණු අවස්ථාවන්ගේ බලවත් ඒකාග්‍රතාවයන් දක්වා ඒ සමාධියේ අවස්ථාව වෙන වෙනම දැනගන්නට ඕනේ. ඒ වගේම පින්වත්නි ඔය ත්‍රිවිධ භාවනා ක්‍රම තුන. ත්‍රිවිධ භාවනා පරිකර්ම භාවනා උද්ඝාහ භාවනා පරිකර්ම භාවනා උපචාර භාවනා අර්පණා භාවනා ත්‍රිවිධ නිමිති ගැන පරිකර්ම නිමිති උද්ඝාහ නිමිති ප්‍රතිපාග නිමිති ගැන ප්‍රහාණකමයන් ගැන තදංග ප්‍රහාණය සහ එහි වටනාකම විස්කම්බන ප්‍රහාණය සහ එහි වටනාකම ඒවා විපාක සමුච්ඡේද ප්‍රහාණය සහ එයින් සසරින් එතර වෙන්නට ලැබීම පින්වත්නි පටිපස්සද්ධි ප්‍රහාණය ආදී සීල ප්‍රහාණ ක්‍රමයන් ගැන දැනගන්නට ඕනේ. ඒ වගේම ඔය ඇත්තෝ පින්වත්නි දසාර්පණා කෞසල්‍යයන් ගැන ඔය ඇත්තෝ පින්වතුනි ප්‍රථම ධානය ගැන ඊට කලින් පංච නීවරණයන් ගැන ධාන අංග ගැන ඒ වගේම පංච වසීතාවයන් ගැන කලින් දසාර්පණා කෞසල්‍ය ဒုတိ ය ධානය ගැන තෘතීය ධානය ගැන චතුර්ථ ධානය ගැන අභිධර්ම ක්‍රමයට නම් පංචම ධානය සූත්‍ර ක්‍රමයට නම් චතුර්ථ ධානය ගැන ඒ ධානලාභියෙක්ගේ ධාන උපදවාගත් ස්වභාවය ගැන ධානයෙන් පිරිහෙන විදිහ ගැන ධාන වලට සමවැදීම ගැන ලැබෙන සුවදායි අවස්ථාව සහ අරමුණ ඔස්සේම සිත දියුණු කරගෙන ආපු ක්‍රමයේ ගැන අරමුණ දිගටම පවතිනවාද අරමුණ වෙනස් වෙනවාද කොහොමද මේ අවස්ථාව ගැන පින්වත් ඔබට හොඳ නිරවුල් වැටහීමක් ඕන වෙනවා. රූපාවචර ධානය ගැන අරූපාවචර ධානය ගැන රූපාවචර ධාන 4 අරූපාවචර ධාන 4යි. අභිධර්ම ක්‍රමයට රූපාවචර ධාන අරූපාවචර ධාන ඔක්කොම ගන්න ධාන 5ක් විදිහට. ඒ වගේම පින්වත්නි ඔය ඇත්තන්ට රූපාවචර ධාන 5 රූපාවචර ආදී විදිහට ගිහිල්ලා පංච අභිඥා ගැන පංච අභිඥා වලදී ඉදිවිද දිබ්බසෝතාදී අභිඥා ස්වභාවයන් ගැන උපදවා ගන්න විදිහ ගැන පින්වත්නි අනාගාමී උත්තමීකෝ රහතන් වහන්සේ නමකෝ ජීවත් ඉදීම නිරෝධ සමාපatti සුවේට සමවත්නවා නම් අෂ්ට සමාපත්තිම උපදවාගෙන ඉන්න ඕන ආකාරයේ නේව සංඥා නා සංඥායත්නයෙන් පස්සේ තමයි නිරෝධ සමාපatti සුවේට සමවදින්න ඒක සිද්ධ වෙන විදිය. මේ සිත දියුණු කරන භාවනා ක්‍රමයක වඩමින් සිත දියුණු කරමින් චිත්ත භාවනාවේ සිත දියුණු කරමින් කටයුතු කරලා ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතීය ධානය ආදී යම් තැනක ඉඳන් ඒ නාම ධර්මයන්ගෙන් විදර්ශනාව පටන් ගන්න විදිය ඒකෙන් සිත දියුණු කරගත්ත සිතේ ස්වභාවය ඇතිව දියුණු කරගත්ත සිතින් විදර්ශනා භාවනාව වඩන විදිය. එතකොට ඒ සමතයානිකයා විදර්ශනා භාවනාව පටන් ගන්න තැන මේ ආදී විදිහට සමත භාවනාවේ බොහෝ කවුන දැනගන්නට ඕනේ. සමහරුන් සිත දියුණු කරන භාවනා ලොකු බාධාවක් වගේ සකන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනාවල ප්‍රථම ධානය, ဒုတိ ය ධානය ආදී ඒ තුන් විදිහට වර්ණනා කරපු කවුණු ප්‍රතික්ෂේප කරමින් හරි අපරාධයක් ඒක. පින්වත්නි සිත දියුණු කරන භාවනා ක්‍රමයෙන් විදර්ශනාවට යන විදිය ගැන පින්වන්ත ඔබට නිරවුල් වැටහීමක් ඕන. ඒ වගේම සුස්ක විදර්ශනා යානිකයාගේ භාවනා ක්‍රමයේ ගැන නිරවුල් වැටහීමක් ඕන. සුස්ක විදර්ශනා යානිකයාගේ චිත්තසංතතිය කුසලයට හුරු කර ගන්න විදිය පූර්ව කෘත්‍යයන්ොත් සතර ආරස්සක භාවනාවන් වඩමින් හිත තුල ඒ බලවත් සද්ධාදී මෛත්‍රී ආදී භව තණ්හාව නැති කිරීම ආදී වටනා කුසලයන් පිහිටුවා ගන්න ආකාරය ගැනත් වැටහීමක් ඇති කර ගන්න ඕනේ. සුස්ක විදර්ශනා යානිකයා භාවනා මාර්ගයේ පටන් ගද්දිම පින්වතුනි එයාට තියෙන්නට ඕන ස්කන්ධ ගැන වැටහීම, ධාතු ආයතන ඉන්ද්‍රියයන් ගැන වැටහීම, ඒ කියන්නේ දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියලා. මෙතන මේ ආත්මයක් කියලා දෙයක් නැති බව.
ආත්මයක් කියලා පුද්ගලයෙක් කියලා දෙයක් නැතිකම මේ අනාත්ම ලක්ෂණය ගැන හොඳ වැටහීමක් ඕන වෙනවා කෙලින්ම විදර්ශනා භාවනා වඩන කෙනාට. ආත්මයක් නැහැ ආත්මයක් නැහැ මේ අනාත්ම ලක්ෂණ ස්වභාවය හොඳට වටහා ගන්න සිද්ධ වෙනවා. එතකොට ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රියයන් විදර්ශනා භාවනාවේදී ටිකක් වැඩි වශයෙන් විහස වෙමින් අවබෝධ කරගන්න ඕන තැන තමයි පටන් ගන්න තැන. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ආදී දකිමින් අනාත්ම ලක්ෂණයේ තීරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ ලක්ෂණ ආදී ඔස්සේ කටයුතු කරමින් පින්වලින් ditthi visuddhiය සම්පූර්ණ කරගන්න ඕනේ. සප්ත විසුද්ධිය ගැන හොඳ වැටහීමක් තියෙන්න ඕන. ditthi visuddhiය සම්පූර්ණ කරගෙන ධර්මතා විදිහටම ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ඒ විදිහටම දාන්න උදවිය චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන එහෙමත් හොඳ වැටහීමක් ඇති කර ගන්න ඕන. දුක්ඛ සත්‍ය මොකද්ද? සමුදය සත්‍ය මොකද්ද? නිරෝධ සත්‍ය මොකද්ද? මාර්ග සත්‍ය මොකද්ද? ඒ වගේම පින්වත්නි කාංකා විතරන විසුද්ධිය. ඒ කියන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන හොඳ අවබෝධයක් ඕන වෙනවා. පියවරෙන් පියවර වඩමින් එය අවබෝධ කරගන්න භාවනා වාක්‍ය ක්‍රම තියෙනවා. මූලිකව දැනුමටත් ඒක තිබීම ගොඩක් පහසුත් වෙනවා. ධර්ම සාකච්ඡාවෙන් තමයි හොඳට මතුවෙන්නේ. ධර්ම ශ්‍රවණයෙන් ඒක හොඳට දැනගන්න පුළුවන්. දැනගතදී සාකච්ඡා කරනකොට හොඳට අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී කොහොමද මේ කටයුත්ත කරගන්නේ? පින්වත්නි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය කියන කාරණා දැනීගෙනගෙන හොඳ වැටහීමක් ඇති චුල්ලසෝතාපන්න තත්ත්වයට හිමිපත් වෙන පින්වතුන් තව ඉදිරියට කටයුතු කරගෙන දස විදර්ශනෝපක්ලේශයන් ගැන හිමත් පින්වත්නි දැනගෙන කටයුතු කරන්න ඕන. දස විදර්ශනෝපක්ලේශයන් හිම තමන්ගේ චිත්තසංතතියේ ඇති වෙනකොට මේ විදර්ශනා භාවනාවේදී කළ යුතු පිළියම් සම්බන්ධයෙන්ම මාර්ගඵල ලැබුවා වගේ වැරදි වැටහීමක් ඇති වෙනවා නම් ඒ වගේ වෙලාවට කළ යුතු දේවල් ගැන ආචාර්යයන් වහන්සේලාගෙන් ගත යුතු උපදේශ ආදී ගැනත් වැටහීමක් තියෙන්න ඕන. ඒ වගේම පින්වත්නි පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී නව මහ විදර්ශනා ඥාන, ඒ කියන්නේ විදර්ශනා ඥාන 9 ඔක්කොම විදර්ශනා ඥාන 10යි. ඒ විදර්ශනා ඥාන 10 සහ ත්‍රිභූමික සංස්කාර කියන වචනයෙන් අරගෙන සියලුම සංස්කාර මෙතින්දී අනිත්‍ය බලන ආකාර විශාලයි. පින්වත්නි අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට ත්‍රිලක්ෂණය ඔස්සේ කටයුතු කරන විදිහ. ඒ වගේම පින්වත්නි ත්‍රිවිධ අනුපක්ෂණාවන්, ත්‍රිවිධ විමෝක්ෂයන්, ත්‍රිවිධ විමෝක්ෂ මුඛයන් මේ ආදී විදිහට විදර්ශනා භාවනා මාර්ගයේ දැනගත යුතු ප්‍රධාන සම්දිස්ථාන රාශියක් තියෙනවා. පින්වත්නි සමත භාවනා මාර්ගයේ විදර්ශනා භාවනා මාර්ගයේ මේ ප්‍රධාන සම්දිස්ථානයක් කාන්තිමත් ලෝකුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයටම දැනගනිමින් එයම පිළිපදිමින් බුදු පියාණන් වහන්සේට සියලු භාවනා ක්‍රම අයිති වෙන්නේ. බුදු පියාණන් වහන්සේ සියලු භාවනා මාර්ගයේ දේශනා කරන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළ මාර්ගයේ ඉක්මවන්නේ නැතුව ඒ මාර්ගයම කල්යාණ මිත්‍ර ගුරුවරයන් වහන්සේලාගේ ඇසුරෙන් දැනගෙන ලබාගෙන කටයුතු කරන්නට ඕන. සූත්‍ර දේශනා පුරාවට මේ මාර්ගයේ දේශනා වෙලා තියෙනවා. අභිධර්ම දේශනා පුරාවටම ස්කන්ධ ධාතු ආයතනාදී මනවින් විස්තර වෙලා තියෙනවා. විනය පුරාවටම ඔය ඇත්තෝ කුසලයෙන් ශක්තිමත් කරන අවශ්‍ය කරන හික්මීම මේ විශේෂයෙන් බිස්සුන් වහන්සේලාට ගිහි පෙන්වතුන්ට පන්සිල් අටසිල් දසසිල් විදිහට නවාංග සිල් විදියට පින්වත් මහා සංඝරත්නයේට හරියට රහතන් වහන්සේ නමගේ භූමිකා වගේ පින්වත්නි මහා සවිශාල පින්බර ජීවන වැඩපිළිවෙලක් විනය තුල දේශනා කළා තියෙනවා. උපසම්පදා සීල ආදී කවුනුත් යම් වැටහීමක් ඔබට තිබීම අතිශයින්ම මහෝපකාරී වෙනවා. සිල්වත් ගුණවත් සංඝරත්නයේ ඇසුරු නිසුරු කීමත් ඔබට මහෝපකාරීම වෙනවා. පින්වත්නි මේ විදිහට සමත භාවනා ක්‍රමයක් කියලා සිත දියුණු කරන චිත්ත භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ සිත දියුණු කරන භාවනාවෙන් විදර්ශනාවට එන්න පුළුවන් විදිය බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක, මනුෂ්‍ය භූමිය, සත්තක්කත්තු පරම පුද්ගලයාගේ සෝහාන් භූමිය ආදී සුස්ක විදර්ශකයින්ගේ ගමන, සුස්ක විදර්ශකයින් ගැන කතා කරද්දී කියන්නේ විදර්ශනා භාවනාවට කෙලින්ම යොමු වන කෙනාගේ සමත භාවනාවකින් ධ්‍යාන උපදවාගෙන විදර්ශනාවට යොමු වන කෙනා නෙමෙයි, විදර්ශනා භාවනාවට කෙලින්ම යොමු වන කෙනාගේ සත්තක්කත්තු පරම
කෝලංකෝල ඒක බීජී කියන පුද්ගල ස්වභාවයන් ගැන දැනගන්න ඕනේ. සමත යානිකයින්ගේ පින්වත්නි ඒ ධානලාභීන්ගේ ඒ සෝවාන් මාර්ගයටපත් වුනහම ඒ අයගේ ස්වභාවයන් ගැන වෙනම දැනගන්න ඕන. මේ විදිහට සමත විදර්ශනා භාවනා ගැන දැන ඉගෙනගෙන පින්වත් ඔය ඇත්තෝ කල් නොයවා කල්මාස ධම්ම නියම්ගමේ කුරු රටේ හිටිය. ඒ නියම්ගමේ පදිංචි පින්වතුන් වගේ පින්වත්නි සතර සතිපට්ඨානයෙන් ඉන්න සිහිය පිහිටුවා ගන්න කුමන හෝ සතිපට්ඨානයක කටයුතු කරන්න. ඔය ඇතු සතිපට්ඨානය ඔස්සේම කටයුතු කරමින් මඟපල් ලබා සසරින් එතර වෙන්නට ඕන. අද භාවනා පිළිබඳ කෙටි හැඳින්වීමක් කළේ. චිත්ත භාවනා කියන සමත භාවනා ගැනත් ඔබට ඊළඟ දේශනාවදී විස්තර කරනවා. විදර්ශනා භාවනා ගැනත් ඔය ඇත්තන්ට ඊළඟ දේශනාවදී විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, ඔය ඇත්තෝ මේ කිව්ව කරුණු ගැන වැටහීමක් ඇති කරගන්න, ධර්ම සාකච්ඡා කරන්න, ඒව හොයන්න. ඔබේ සම්මා දිට්ඨිය ඔබට යහපතක්ම කරાવી. පින්වත්නි, කම්මස්සගත සම්මාදිට්ඨිය, චතුසත්‍ය සම්මාදිට්ඨිය, ධ්‍යාන සම්මාදිට්ඨිය, විපස්සනා සම්මාදිට්ඨිය, සමත මග්ගඵලාදී ඒ නිවේදිතයක්මක් ඇතිව කටයුතු කරමින් සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි ආජීව වායාම සති සමාධි කියලා කියන සීල සමාධි ප්‍රඥා කියන ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම අනුගමනය කරන්න. සසරින් ඈතරව නිවන් දකින්නට කටයුතු කරන්න. සුවසේ නිවන් දකින්නට කටයුතු කරන්න. ඊළඟ වැඩසටහනින් ඉතිරි කරුණු විස්තර කරලා දෙනවා. අද මාතෘකා වශයෙන් කියා දුන්නු කරුණු විස්තර වශයෙන් දේශනා කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. පින්වන්ත ඔබ හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයෙන් කෙලෙසුන් නසන්නට, මේ ලබාගත් දුර්ලභ මිනිස් ජීවිතයේදී මඟපල් ලබා සසරින් එතර වන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. පින්වත්නි, චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.